හැමෝටම ආයිබෝන් පුතේ. අපි අද සාකච්ඡා කරන්න යන්නේ සුපුරුදු පරිදි ඔයගොල්ලෝගේ උසස් පෙළ විභාග විතරක් නෙමෙයි ඩබල් AT බැංකින් චාර්ටර්ඩ් CMA සීමා මේ ඕනම විභාගයකදී ඔයාට අත්‍යවශ්‍ය වන ගිණුම්කරණයේ තවත් එක් මාතෘකාවක්. මේක ඇවිල්ලා ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම. වැරදි නිවැරදි කිරීම අපි කතා කරන්න යන්නේ. පුතේ ගිණුම්කරණයේ අරමුණ මොකද්ද? අපි එතනින් පටන් ගමු. මේක හරි සරල මාතෘකාවක්. මේක අමාරු නෑ. මේක හරි ලේසි මාතෘකාවක්. පුතේ ගිණුම්කරණයේ අරමුණ මොකද්ද? ව්‍යාපාරයක් සම්බන්ධව ඇල්මක් දක්වන්නා වූ පාර්ශවයන්ට එම ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් වන තොරතුරු සැපී. එතකොට තීරණ ගන්න ඇල්මැති පාර්ශවවලට අපි සපයන්න ඕන මොනවද තොරතුරු? එතකොට මේ සපයන තොරතුරු කොහොම ඒවා වෙන්න ඕනද? නිවැරදි ඒවා විය යුතුයි. ඇයි එහෙම කියන්නේ? වැරදි තොරතුරක් දුන්නොත් අපි ගන්න තීරණ හරියනවද? අපි ඇල්මැති පාර්ශවයට දෙනවා වැරදි තොරතුරක්. එතකොට ඇල්මැති පාර්ශවය ගන්න තීරණය මොකද වෙන්නේ? වරදිනවා. ඒ නිසා නිවැරදි තීරණ ගන්න ඕන නම් ව්‍යාපාරය සම්බන්ධව නිවැරදි තීරණ ගන්න ඕන නම් පුතේ ව්‍යාපාරය සම්බන්ධව අපිට සිද්ධ වෙනවා ඇල්මැති පාර්ශව වලට සපයන්න මොනවද? නිවැරදි තොරතුරු. දර ගිණුම්කරණයේ අවශ්‍ය වන්නේ නිවැරදි තොරතුරු හදලා ඇල්මැති පාර්ශව වලට සපයන්න. ඒතර ගිණුම්කරණයේ කරද්දි වැරදි වෙන්න පුළුවන්. මේම වරදක් වුණොත් ඒ වරද නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් හට ගන්නවා. ඇයි එහෙම අවශ්‍යතාවයක් හටගන්නේ? වැරදි තොරතුරු තීරණ ගන්න භාවිතා කරන්න බෑ ඇල්මැති පාර්ශවවලට. ඒ නිසා වැරදි ඇත්නම් ගිණුම්කරණ ක්‍රියාවලිය තුල අපි දන්නවා ගිණුම්කරණ ක්‍රියාවලිය මූලික පොත්වල ගනුදෙනු සටහන් කරනවා. ඒවා ඊට පස්සේ ලෙජර් ගිණුම් වලට පිටපත් කරනවා. ඊට පස්සේ ලෙජර් ගිණුම් තුලනය කරලා ශේෂ පිරික්සම හදනවා. ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. මෙන්න මේ ගිණුම්කරණ ක්‍රියාවලිය ඇතුලේ යම්කිසි තැනක වරදක් වෙලා තියෙනවා නම් ඒ වරද නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් අපිට හට ගන්නවා. මෙන්න මේ වැරදි නිවැරදි කිරීම සඳහා අපි ඉගෙන ගන්නයි යන්නේ. කවුරු හරි ඇහුවොත් ඇයි වැරදි නිවැරදි කරන්නේ? අවශ්‍යතාවය මොකක්ද? වැරදි නිවැරදි කිරීමේ අවශ්‍යතාවය ඇල්මැති පාර්ශවවලට තීරණ ගැනීම සඳහා නිවැරදි තොරතුරු සැපිය යුතුයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා වැරදි නිවැරදි කරන්න. ඔගොල්ලෝ නිබන්ධනේ ඩවුන්ලෝඩ් කරගන්න. නිබන්ධනේ ඩවුන්ලෝඩ් කරගන්න පහත ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. නිබන්ධනේ ඩවුන්ලෝඩ් කරගන්න. WhatsApp group වලට අපි දීලා තියෙනවා නිබන්ධන. ඒක පාවිච්චි කරන්න. ඒකේ තියෙනවා මාතෘකාව වැරදි නිවැරදි කිරීම අවශ්‍යතාවය කොහොමද කියලා. පුතේ ඒ වගේම ගිණුම්කරණේ වැරදි සිදුවන අවස්ථා තියෙනවා. වැරදි සිදුවන අවස්ථා තියෙනවා. අපි මේ කීපයක් ගැන අවධානය යොමු කරමු. පුතේ වැරදි සිදුවන අවස්ථා කියලා කියන්නේ ගිණුම්කරණය කරද්දී වැරදි සිදුවෙන්න පුළුවන් අවස්ථා. එකක් තමයි ගනුදෙනු මූලික පොත්වල සටහන් කරද්දී. ගනුදෙනු අපි මූලික පොත්වල ලියනවනේ. මේ මූලික පොත්වල ලියද්දී අපිට ගනුදෙනු වරදින්න පුළුවන්. දැන් නිබන්ධනයේ තියෙනවා මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී වැරදි සිදුවන අවස්ථා. අපිට ඔතෙන්ට උදාහරණයක් ලියන්න පුළුවන්. ඔන්න ඕනනම් ඔයා මේ මාතෘකාව ලියලා උදාහරණ ලියා ගන්න. ඔයා නෝට් එකක් හදා ගන්නවා. ඔයා නෝට් එකක් හදා ගන්නවා නම් නිබන්ධනයේ නැති පොතෙක් නෝට් එකක් හදා ගන්නව නම් ලියන්න. ගිණුම් කරන වැරදි සිදුවිය හැකි අවස්ථා. පළවෙනි එක මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී මූලික පොත්වල ගනුදෙනු ලියද්දී අපිට වැරදි වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් වැරදි මොනවද? උදාහරණ. විකුණු ඉන්වොයිසය මූලික පොතේ සටහන් නොකිරීම. විකුණු ඉන්වොයිසය මූලික පොතේ සටහන් නොකිරීම. ඒක වරදක්. ගනුදෙනුව මූලික පොතේ තාම ලියලා නැහැ. ගනුදෙනුව මූලික පොතේ තාම ලියලා නැහැ. අපි කියනවා සටහන් නොවීම. අන්න වරදක්. උදාහරණ. දෙවෙනි අවස්ථාව මූලික සටහන් පොත් වලින් ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී මේ මූලික පොත්වල ලිව්ව ගනුදෙනු ටික අපි ගිණුම් වලට හර බැර කියලා පිටපත් කරන්න.
අපි මේ මූලික පොත්වල ලියලා තියෙන ගනුදෙනු ටික ගිණුම් වලට හර බැර කියලා පිටපත් කරන්න. ඒ ගිණුම් වලට හර බැර කරද්දි අපිට වරදින්න පුළුවන්. උදාහරණ මොනවද උදාහරණ? ගැනුම් ජර්නලයේ එකතුව ගැනුම් ගිණුමට බැර කිරීම. ගැනුම් ජර්නලයේ එකතුව පුතේ ගැනුම් ගිණුමට හර කරන්න ඕනේ. ඔන්න වැරදිලා. ගැනුම් ජර්නලයේ එකතුව ගැනුම් ගිණුමට බැර කරලා තියෙන්න පුළුවන්. අන්න වැරදීම. අන්න වැරදීම. මුදල් ලැබීම් ජර්නලයේ තව උදාහරණයක්. මුදල් ලැබීම් ජර්නලයේ දුන්වට්ටම් තීරුවේ එකතුව ලදවට්ටම් ගිණුමට බැර කර තිබීම. අන්න තව වරදක්. දුන්වට්ටම ලදවට්ටම් ගිණුමට බැර කරලා. මෙන්න මේ විදිහට මූලික පොත් ලෙජර් ගිණුම් වලට හර බැර කරද්දී අපිට වරදින්න පුළුවන්. ඒ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව ලෙජර් ගිණුම් තුලනය කරද්දී අපිට ව්‍යාපාර ගිණුම් තුලනය කරන්න වෙනවනේ. ලෙජරේ තියෙන වත්කම්, වගකීම්, ප්‍රාග්ධන, ආදායම්, වියදම් මේ කියන හැම ගිණුමක්ම තුලනය කරන්න වෙනවනේ. මේ ගිණුම් තුලනය කරද්දී පුතේ අපිට වැරදි වෙන්න පුළුවන්. ගිණුම් තුලනය කරද්දී අපිට වැරදි වෙන්න පුළුවන්. අනේ එහෙම ගිණුම් තුලනය කරද්දී වරදක් වෙනවා නම් ඒ වැරදිත් අපි නිවැරදි කළ යුතුයි. උදාහරණ මුදල් පාලන ගිණුම තුලනය කරද්දී ඒකේ අවසාන ඊගේ ශේෂය රුපියල් 10000 වැඩියෙන් එකතු කරලා තියෙනවා. මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය රුපියල් 10000ක් වැඩියෙන් එකතු කරලා තියෙනවා. මෙන්න මේ වගේ ගිණුම් තුලනය කරද්දී අපිට වැරදි වෙන්න පුළුවන්. දැන් අවස්ථා තුනක් කිව්වා. මොනවද? මූලික පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී, මූලික පොත්වල සටහන් කළ ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී, 3 ලෙජර ගිණුම් පිළියෙල කිරීමේදීත් වරදි වෙන්න පුළුවන්. 4 ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී සිදුවන වැරදි. උදාහරණ ශේෂ පිරික්සුම හදද්දී මොනවද වැරදි වෙන්නේ? මුදල් පාලන ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමේ බැර තීරුවේ සටහන් කිරීම. අපි දන්නවා සාමාන්‍යයෙන් මුදල් පාලන ගිණුමේ ශේෂ ලියන්න ඕනේ ශේෂ පිරික්සුමේ හර තීරුවේ. හැබැයි ඒක බැර තීරුවේ ලියලා තියෙනවා නම් ඔන්න වැරදි. විකුණුම් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමේ සටහන් නොකිරීම. විකුණුම් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමේ ලියන්න බෑ. ඒක ශේෂ පිරික්සුමේ සටහන් කරලා නැහැ. අනේ ඒකත් වරදක්. ඔන්න ඔය වගේ ඇතිතරම් වැරදි වෙන්න පුළුවන්. මේ වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථා 4යි. අපිට වැරදි නිවැරදි කිරීම කියලා ඇතිතරම් ගණන් දුන්නාට පුතේ මේ ගණන් වල වැරදි වෙන්න පුළුවන් අවස්ථා 4ක් තියෙනවා. එකක් මොකද්ද? මූලික පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී. 2 මූලික පොත්වල සටහන් කළ ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී. 3 ලෙජර ගිණුම් තුලනය කිරීමේදී. 4 ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී. හොඳට මතක තියාගන්න. ගිණුම් කරන පේපර් එකේ උසස් පෙළ ගිණුම් කරන පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත කොටසට අහනවා මෙන්න මේ වැරදි සිදුවිය හැකි අවස්ථා මොනවද කියලා. එතකොට මේ වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථාවලට අපිට සිද්ධ වෙනවා පිළිතුරු ලියන්න. ඒ නිසා ඒ පිළිබඳ හොඳ පූර්ණ අවබෝධයකින් යුක්තව අවධානයකින් යුක්තව අධ්‍යයනයේ කටයුතු වල නියැලෙන්න ඕනේ. එතන ඔන්න ඒ ටික සම්පූර්ණ කරගන්න. එතකොට පුතේ මේ ගිණුම් කරන වැරදි අපි ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරලා හඳුනා ගන්නවා. එකක් ශේෂ පිරික්සුමේ සමානතාවයට බල පාන වැරදි. එක වැරදි වර්ගයක් තමයි ශේෂ පිරික්සුමේ සමානතාවයට බලපාන වැරදි. අනිත් වැරදි වර්ගය තමයි මොකද්ද? ශේෂ පිරික්සුමේ සමානතාවයට බල නොපාන වැරදි. මොකද්ද මේ කියන්නේ? ගිණුම් කරන වැරදි අපිට හඳුනා ගන්න පුළුවන් ආකාර දෙකකට. එක ආකාරයක් තමයි ශේෂ පිරික්සුමේ සමානතාවයට බලපාන වැරදි කියලා තියනවලු වර්ගය. මොකද කිව්වේ? ශේෂ පිරික්සුමේ සමානතාවයට බලපාන වැරදි. අනිත් වර්ගය මොකද්ද? ශේෂ පිරික්සුමේ සමානතාවයට බල නොපාන වැරදි. දැන් අපි දන්නවා පුතේ අපි ලෙජර් ගිණුම් හදලා
අපි ශේෂ පිරික්සුමක් හදනවානේ. මේකේ විස්තරය කියලා ගිණුම් වල නම ලියනවා. ඊට පස්සේ හර බැර කියලා තීරු දෙකක් තියෙනවානේ ගිණුම් වල නම් ලියන්න. එතකොට මේ හර බැර කියලා ගිණුම් වල නම් ලියන්න තියෙන තීරු වල අපි ගිණුම් වල නම් ලියලා විස්තරයට නම ලියලා අපි හර බැර තීරු දෙක එකතු කරනවා. හරිද? ඔය එකතු කරපුවම හර එකතුව බැර එකතුවට සමාන වෙන්න ඕනේ. හර එකතුව මොකද්ද කියන්නේ? බැර එකතුවට සමාන වෙන්න ඕනේ. මේ හර එකතුව බැර එකතුවට සමාන වෙලා තිබුණොත් අපි හිතනවා ගිණුම්කරණය සංඛ්‍යාත්මකව නිවැරදි. කොහොමද නිවැරදි? සංඛ්‍යාත්මකව. ඒ කියන්නේ එකතු කිරීම හරියට කරන්නේ නැති, අඩු කිරීම හරියට කරන්නේ නැති, ගුණ කිරීම හරියට කරන්නේ නැති, බෙදීම් හරියට කරන්නේ නැති. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම් හරියට කරන්නේ නැති. සංඛ්‍යාත්මකව හර එකතුව බැර එකතුවට සමාන වුණා. අපි කියන සංඛ්‍යාත්මකව පමණක් නිවැරදි. හැබැයි මේ ශේෂ පිරික්සුමේ හර එකතුව බැර එකතුවට සමාන වුණා කියලා අපි කියන්නේ නෑ ගිණුම්කරණය 100%ක්ම නිවැරදි කියලා කියන්නේ නෑ. ගිණුම්කරණයේ තියෙනවා ද්විත්ව සටහන් මූලධර්ම. මේ මූලධර්ම වලට මේ සංකල්ප වලට අනුව ගිණුම්කරණය කරලා තියෙනවා. ශේෂ පිරික්සුමක හර එකතුව බැර එකතුවට සමාන වුණා කියලා අපි කවදාවත් කියන්නේ නෑ ගිණුම්කරණයේ 100%ක්ම නිවැරදි කියලා. පුතේ ගිණුම්කරණය තුල ඇතිතරම් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා එක වැරදි වර්ගයක් ශේෂ පිරික්සුමේ සමානතාවයට බල නොපාන වැරදි. ඒ කියන්නේ ශේෂ පිරික්සුම සමාන වුණා කියලා වැරදි අපිට තියනවද නැද්ද කියලා හොයන්න බෑ. වැරදි වුණාට ශේෂ පිරික්සුම අසමාන වෙන්නේ නැහැ. ශේෂ පිරික්සුම සමානයි. ශේෂ පිරික්සුම සමාන වුණත් ඇතුලේ වැරදි සිදු වෙලා තියෙන්න පුළුවන් ගිණුම් කරන ක්‍රියාවලිය තුළ. අර මං කලින් කිව්ව අවස්ථා 4 තුල වැරදි සිදු වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා ශේෂ පිරික්සුමේ සමානතාවයට බල නොපාන වැරදි. අනිත් වර්ගයේ ශේෂ පිරික්සුමේ සමානතාවයට බලපාන වැරදි. සමහර වැරදි වුණාම මේ ශේෂ පිරික්සුමේ හර එකතුව බැර එකතුවට සමාන වෙන්නේ නැහැ පුතේ. සමහර වැරදි වුණාම මේ ශේෂ පිරික්සුමේ හර එකතුව බැර එකතුවට සමාන වෙන්නේ නැහැ. අපි එතකොට කියනවා ඒවා ශේෂ පිරික්සුමේ සමානතාවයට බලපාන වැරදි. එහෙනම් හොඳට මතක තියාගන්න සමහර වැරදි වුණාම ශේෂ පිරික්සුමේ හර බැර එකතු දෙක අසමාන වෙනවා. ඒවට අපි කියන සමානතාවයට බලපාන වැරදි. ඒ වගේම තව සමහර වැරදි වුණාම ශේෂ පිරික්සුමේ හර එකතුව බැර එකතුවට සමාන වෙලාවම පවතිනවා. නමුත් ඇතුලේ වැරදි තියෙන්න පුළුවන්. අපි කියන ඒවා ශේෂ පිරික්සුමේ සමානතාවයට බල නොපාන වැරදි. හරි. එතකොට අපි අද මේ වීඩියෝ ක්ලිප් එක ඇතුලේ සාකච්ඡා කරන්න යනවා පුතේ. මෙන්න මේ ශේෂ පිරික්සුමේ සමානතාවයට බල නොපාන වැරදි ගැන. ශේෂ පිරික්සුමේ සමානතාවයට බල නොපාන වැරදි ගැන කතා කරන්නයි යන්නේ. මේ ශේෂ පිරික්සුමේ සමානතාවයට බල නොපාන වැරදි කිව්වම පුතේ බල නොපාන වැරදි කිව්වම ඒ යටතේ අපි කතා කරන්න ඕන වැරදි වර්ග කීපයක් තියෙනවා. වැරදි වර්ග කීපයක් තියෙනවා. එකක් ඔන්න නිබන්ධනයේ තියෙනවා බලන්න. අත්හැරීමේ දෝෂ, අතිරික්තතා දෝෂ, ඌනතා දෝෂ, ද්විකරණ දෝෂ, මූලධර්ම දෝෂ, ඒ වගේම හිලව් දෝෂ. මේ දෝෂ කියලා කියන්නේ වැරදි වලට අත්හැරීමේ වැරදි, අතිරික්තතා වැරදි, ඌනතා වැරදි, ද්විකරණ වැරදි, මූලධර්ම වැරදි සහ හිලව් වැරදි කියලා වැරදි වර්ග කීපයක් තියෙනවා. මේ තමයි ශේෂ පිරික්සුමේ සමානතාවයට බල නොපාන වැරදි. වැරදි වෙලා තිබුණාට ශේෂ පිරික්සුමේ හර එකතුව බැර එකතුවට අසමාන වෙන්නේ නැහැ, හැම වෙලාවම සමාන වෙනවා. එහෙනම් එන්නේ මේ වැරදි වර්ග කීපයක් අපි සාකච්ඡා කරන්න යන්නේ. ඔගේ පළවෙනි එක ගන්නවා මම අත්හැරීමේ දෝෂ. අත්හැරීමේ දෝෂ. අත්හැරීමේ දෝෂ කියලා කියන්නේ වැරදි වෙලා තියෙන්න පුළුවන් එක වැරදි වර්ගයක්. අත්හැරීමේ දෝෂ. උදාහරණ
අත්හැරීමේ දෝෂයකින් අර්ථ ගන්නවන්නේ යම්කිසි ගනුදෙනුවකට අදාළ මූලාශ්‍ර ලේඛනයක් තිබුණට මේ මූලාශ්‍ර ලේඛනය භාවිතා කරලා ඒ ගනුදෙනුව මූලික පොත්වල සටහන් කරලා නැහැ. අත්හැරීමේ දෝෂකදී කියන්නේ ඒ ගනුදෙනුව මූලික සටහන් පොත්වල ලියලා නැහැ. අපි එතකොට දන්නවා මූලික සටහන් පොතේ ගනුදෙනු ලිව්වේ නැහැ කියලා කියන්නේ මූලික සටහන් පොතේ ගනුදෙනුව ලිව්වේ නැහැ කියලා කියන්නේ ඔක ලෙජර් ගිණුම් වලට හර කරලත් නැහැ. ඒ වගේම ওই ගනුදෙනුව ලෙජර් ගිණුම් වලට බැර කරලා නැහැ. මූලික සටහන් පොතක ලිව්වේ නැති වුණාම මොකද වෙන්නේ? ගිණුමකට හර වෙන්නේ නැහැ. ඒ වගේම ගිණුමකට බැර වෙන්නේ නැහැ. එහෙනම් අපි වැරද්ද දන්නවා. අපි උදාහරණයක් ගමු. මේකේ තියෙන උදාහරණ අත්පිට විකුණුම් 50000 ව්‍යාපාරයේ පොත්වල සටහන් වන මැද. අත්පිට විකුණුම් තියෙනවා 50000. අන්න උදාහරණය. අත්පිට විකුණුම් රුපියල් 50000. අත්පිට විකුණුම් 50000 ලියලා නෑලු. දැන් කොහොමද ඕක ලියන්නේ? අත්පිට විකුණුම් 50000 ලියලා නෑලු. දැන් එතකොට අපි තීරණය කරන්න ඕනේ ඕක කොහොමද ලියන්නේ? දැන් මොකද කියන්නේ පුතේ? මේ බලන්න. ලියලා නෑ කියන්නේ හර කරලත් නෑ බැර කරලත් නෑ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ හර කරලත් නැති මේ බැර කරලත් නැති ගනුදෙනුව අපි දැන් ගිණුම් වලට හර සහ බැර කරන්න ඕනේ. අත්පිට විකුණුම් වලට අදාළව හර කරන්න ඕන ගිණුමයි බැර කරන්න ඕන ගිණුමයි දැන් අපිට මතක් වෙන්නේ. අපිට මෙහෙම ගනුදෙනුවක් දැක්කම ඒ ගනුදෙනුව ලියන්න ඕන ගිණුම් පුතේ මතක් වෙන්න ඕනේ. එහෙම ගිණුම මතක් වෙන්නේ නැත්නම් වැඩේ අවුල් කියලා මතක තියාගන්න. දැන් එහෙනම් මතක් කරගන්න අත්පිට විකුණුම් වලට අදාළ මොකද්ද ද්විත්ව ස්ථාන? ඔන්න අපි ලියනවා ද්විත්ව ස්ථාන. මොකද්ද ද්විත්ව ස්ථාන අත්පිට විකුණුම් වලට අදාළ? මුදල් පාලන හර. ඇයි මුදල් පාලන හර කරන්නේ? මුදල් පාලන හර කරන්නේ සර් අපිට සල්ලි ලැබුණා. අපිට මුදල් ලැබෙනකොට මුදල් වැඩි වෙන්න ඕනේ. ඒ නිසා මුදල් වලට හර කරනවා. විකුණුම් කියන්නේ ආදායම්. ඒ නිසා විකුණුම් කියන ගිණුමට බැර කරන්න ඕනේ සර් 50000. එතන ඔන්න උත්තරේ. මොකක්ද උත්තරේ? සටහන් කරලා තිබුණේ නෑ අත්පිට විකුණුම් 50000. ඔන්න අපි සටහන් කරනවා කොහොමද? මුදල් පාලන හර 50000යි විකුණුම් ගිණුම බැර 50000යි. මුදල් පාලන හර 50000යි විකුණුම් ගිණුම බැර 50000යි. ඔන්න අපි දැම්මේ. දැන් මේක කොහෙද ලියන්නේ? මේක ලියන්නේ පුතේ ඔයා හොඳට මතක තියාගන්න පොදු ජර්නලයක වැරදි නිවැරදි කිරීම වලට අදාළ ද්විත්ව සටහන අපි ලියන්නේ කොහෙද? පොදු ජර්නලයක. එහෙනම් ඔන්න අපි පොදු ජර්නලේ ලියන උත්තරේ මොකද්ද? මුදල් පාලන ගිණුම අර 50000යි විකුණුම් ගිණුම බැර 50000යි. ඔයාලට දැන් මතක් වෙන්න ඕනේ. පොදු ජර්නලයක ද්විත්ව ස්ථානක් ලියනවා නම් ඒ ලියන ද්විත්ව ස්ථානට අදාළ ඒ ගනුදෙනුවට අදාළ ද්විත්ව ස්ථාන ලිව්වම අනිවාර්යෙන්ම මේ ද්විත්ව ස්ථානට යටින් අපි ලියන්න ඕන මොකද්ද? සංලක්ෂයක්. එහෙනම් මොකද්ද මේකේ සංලක්ෂය? සටහන් නොවූ අත්පිට විකුණුම් සටහන් කිරීම. සංලක්ෂය කටපාඩම් කරන්න එපා. සමහර ළමයි අපි දැකලා තියෙනවා උසස් පෙළ පන්තිවල සංලක්ෂය කටපාඩම් කරනවා. එහෙම බෑ. මේ වැරද්ද නිවැරදි කරන්න ඕන ද්විත්ව ස්ථාන කටපාඩම් කරන්නත් එපා. මොකද මේ වැරද්ද නෙමෙයි විභාගයේ එන්නේ. විභාගයේ එන්නේ වෙන වරදක්. ඒ නිසා කවදාවත් කටපාඩම් කරන්න එපා. ඔයා තේරුම් ගන්න. වරද මොකක්ද? මේ අත්හැරීමේ දෝෂ කියන වරද මොකක්ද? අත්හැරීමේ දෝෂ කියලා කියන්නේ සටහන් නොවීම. එහෙනම් සටහන් නොවුන ගනුදෙනුවක් නිවැරදි කරන්න අපි මොකද කරන්න ඕනේ? සටහන් නොවීම නම් වරද,
සටහන් නොවීම නම් වරද නිවැරදි කරන්න අපි ඒක සටහන් කරන්න ඕනි. නිවැරදි කරන්න අපි ඒක සටහන් කරන්න ඕනි. එහෙනම් අපි සටහන් කරනවා කොහොමද? මුදල් පාලන හර විකුණුම් ගිණුම බැර. ඒ වගේම අපි මේකට සන්ලක්ෂයක් ලියන්නත් ඕනි. මොකද්ද ලියන සන්ලක්ෂය පුතේ? අපි මේකට සන්ලක්ෂයක් ලියන්න ඕනේ. සටහන් නොවුන අත්පිට විකුණුම සටහන් කිරීම. සටහන් උනේ නෑ අත්පිට විකුණුම. ඒක තමයි වරද. අපි ඒක නිවැරදි කළා. ඒ කියන්නේ අපි ඒක සටහන් කළා. හරිද? right. දෙවෙනි එකට ඔයා උත්තරේ බලන්න. වීඩියෝ එක ස්ටොප් කරලා ඔන්න ඔයාලට පුළුවන් මේවා. ඔයා දැන් මේ වීඩියෝ එක බලනකොට ඔයා වීඩියෝ එක ස්ටොප් කරන්න. ස්ටොප් කරලා දෙවෙනි වැරද්දට දිත්ව ස්ථාන ලියන්න නිවැරදි කරන්න ඕන කරන එක. ලියලා ඔයා ආයෙ ප්ලේ කරන්න. එතකොට ඔයාට ඔන්න දෙවෙනි එකේ උත්තරේ දැන් මම කියනවා. බලන්න දෙවෙනි එක. රුපියල් ලක්ෂ 4ක් වූ මෝටර රථයක් පසුව ගෙවීමේ එකගතාවය මත ලබාගෙන ඇතත් ඒ පිළිබඳව කිසිදු සටහනක් තබා නැත. ලක්ෂ 4ක මෝටර රථයක් ගන්නවලු කොහොමද ගන්නෙ? පසුව ගෙවීමේ එකගතාවය මත. ඒ කියන්නේ ණයට. එහෙනම් ලියන්න ඕන දිත්ව ස්ථාන මෝටර රථයක් ණයට ගැනුම් වලට අදාළ දිත්ව ස්ථාන. මොකද්ද දිත්ව ස්ථාන? මෝටර රථ ගිණුම හර ලක්ෂ 4යි. මෝටර රථ ගිණුම හර ලක්ෂ 4යි. බැර කරන්න මෝටර රථ ණය ගිණුම බැර ලක්ෂ 4යි. සමහර අය දානවා ඕක ණය හිමි ගිණුමට. දාන්න එපා පුතේ. සාමාන්‍යයෙන් අපි ණය හිමි කියලා හඳුන්වන්නේ ව්‍යාපාරයක් වෙළඳ භාණ්ඩ ණයට ගැනීමේදී ඇති වුණ ණය හිමියා. ව්‍යාපාරයක් වෙළඳ භාණ්ඩ ණයට ගැනීමේදී ඇති වුණ ණය හිමියා තමයි අපි සාමාන්‍යයෙන් ණය හිමියා කියලා හඳුන්වන්නේ. ස්ථාවර වත්කම ණයට ගැනීමේදී මේ ඇතිවන ණය හිමියා අපි ණය හිමියා කියලාම හඳුන්වන්නේ නැහැ. අපි මේ වත්කමේ නමින් ණයක් හදා ගන්නවා. මෝටර රථ ණය ගිණුම. එන ලියන්න දීත්ව ස්ථාන මෝටර රථ ගිණුම හර ලක්ෂ 4යි. මෝටර රථ ණය ගිණුම බැර ලක්ෂ 4යි. සල්ලක්ෂය මොකද්ද? සටහන් නොවුන මෝටර රථ ණයට ගැනීම සටහන් කිරීම. සටහන් නොවුන මෝටර රථ ණයට ගැනීම සටහන් කිරීම. right. ඔන්න නෝට් එක සම්පූර්ණ කරගන්න පුතේ. අත්හැරීමේ දෝෂ යටතේ ඉඩ තියලා තියෙනවා. එතන ලියා ගන්න රතු පෑනින් මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා 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 සටහන් නොවුන ගනුදෙනුවට අදාළ මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා සටහන් නොවුන ගනුදෙනුවට අදාළ 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 නිවැරදි දිත්ව සටහන නිවැරදි දිත්ව ස්ථාන නිවැරදි දිත්ව ස්ථාන නිවැරදි දිත්ව ස්ථාන පොදු ජර්නලය තුල පොදු ජර්නලය තුල පොදු ජර්නලය තුල සටහන් කළ යුතු වේ. පොදු ජර්නලය තුල සටහන් කළ යුතු වේ. පොදු ජර්නලය තුල සටහන් කළ යුතු වේ. හරි පුතේ. right. අපි බලමු ඊළඟ වැරදි වර්ගය. මේක අතිරික්තතා දෝෂ. පුතේ අතිරික්තයක් කියන වචනේ තේරුම මොකද්ද? අතිරික්තයක් කියලා කියන්නේ ඉතිරියක් නැත්නම් වැඩිපුර ඉතුරුයි කියන කතාව. ඔව්.
අතිරික්තයි කියන්නේ වැඩිපුර කියන එක අපි මෙතෙන්ට පාවිච්චි කරන්නේ. ගනුදෙනුවේ නියමිත වටිනාකමට වඩා වැඩියෙන් ලියලා තියෙන්නේ. ගනුදෙනුවේ නියමිත අගය තියෙනවානේ. ඊට වඩා මොකද වෙන්නේ? වැඩියෙන් ලියන්නේ. උදාහරණයක් තියෙනවා බලන්න. තුන්වෙනි එක රුපියල් 5000ක ණයට ගෙනුම් අදාළ ගිණුම් වල සටහන්ව තිබුණේ 50000ක් ලෙසයි. ඒගොල්ලෝ ලියලා තියෙන සටහන මම මේ අයිනට ගන්නවා මේක පුතේ වැරදි සටහන කියලා. වැරදි සටහන. ඒගොල්ලෝ ලියලා තියෙන වැරදි සටහන මොකද්ද? ණයට ගැනුම් වල 50000. එයා ලියනවා මෙහෙම. ගැනුම් ගිණුම හර 50000යි ණය හිමි පාලන බැර 50000යි. මොකක්ද එයා ලියලා තියෙන්නේ? එයා ලිව්ව සටහන. අපි ඒක වැරදිනේ. එයා ලිව්ව එක වැරදි. ඒ නිසා අපි බලනවා මොකද්ද? ගැනුම් ගිණුම හර 50000යි ණය හිමි පාලන බැර 50000යි. මේක තමයි එයා ලිව්ව එක. අපි දැන් මේ පැත්තෙන් ලියමු නිවැරදි සටහන. නිවැරදි සටහන කියලා කියන්නේ මේ වැරද්ද නිවැරදි කරන්න ලියන එක නෙමෙයි. හොඳද? නිවැරදි සටහන කියලා කියන්නේ මේ වරද නිවැරදි කරන්න ලියන එක නෙමෙයි. ඇත්තටම ලියන්න ඕන එක. මොකද ඇත්තටම ලියන්න ඕන එක 5000 ණයට ගැනුම්. ඇත්තටම ලියන්න ඕන වෙලා තිබුණේ ගැනුම් ගිණුම හර 5000යි. ණය හිමි පාලන බැර 5000යි. ඇත්තටම ලියන්න ඕන උනේ ඕක. ගැනුම් ගිණුම හර 5000යි ණය හිමි පාලන බැර 5000යි. දැන් මොකද කියන්නේ? දැන් මේ දෙන්න අතර සංසන්දනයක් කරන්න. ඔන්න ගැනුම් ගිණුමට හර කරලා තියෙන්නේ 50000. ඒත් ඇත්තටම හර කරන්න ඕනේ කීයද? 5000යි. අතිරික්තතාවක් වැඩියෙන් ලියලා. අතිරික්තතා දෝෂවල වෙන්නේ මොකද්ද? නියමිත වටිනාකමට වඩා වැඩියෙන් ලියනවා. නියමිත අගය කීයද? 5000. මේ තියෙන නිවැරදි එක. අපි හරියට කළා නම් කරන්න ඕනේ මේක. ගැනුම් වලට හර කරන්න ඕනේ 5000. ඒත් එයා හර කරලා තියනවා කීයක්ද? 50000. එහෙනම් කීයක් වැඩිපුර ලියලා තියෙනවද? 5000 50000 අතර වෙනස 45000. ගැනුම් ගිණුමේ වැඩිපුර ලියලා තියෙනවා 45000. ණය හිමි පාලනෙත් එහෙමයි. 5000 බැර කරන්න ඕන එක වෙනුවට 50000ක් බැර කරලා. එතන කීයක් වැඩිපුර බැර කරලා තියෙනවද පුතේ? හරියටම 45000. දැන් එහෙනම් නිවැරදි කරන්න ඕනේ. මෙන්න වරද නිවැරදි කිරීමේ සටහන. අවසානට ගන්නවා. වරද නිවැරදි කිරීමේ සටහන. ඇයි මෙහෙම ලියලා හදන්නේ? මෙහෙම ලියලා හදන්නේ ලේසි වෙන්න. මේක තමයි ලේසි ක්‍රමය. හරිද? මේක තමයි ලේසි ක්‍රමය. වරදක් නිවැරදි කිරීමේ සටහන. විභාගයේ මේවා ලියලා උත්තර ලියන්නේ නැහැ. හරිද? විභාගයේ මේවා ලියන්නේ මේ ඔයාට දවසක මේක හරියට කරන්න පුරුදු වෙනකම් මේ විදියට ලියලා බලන්න. උත්තර හදන්න. දැන් මේ බලන්න. මෙන්න ගැනුම් ගිණුම. මං හදනවා මෙතන ගැනුම් ගිණුම. ගැනුම් ගිණුමට හර කරලා තියෙනවා මේගොල්ලෝ 50000. ඔන්න 50000 හර. දැන් මේක 5000 නේ ඇත්තටම වෙන්න ඕනි. ඒ කීයක් තියෙනවද? 50000ක් තියෙනවා. මේ 50000න් 5000ක් ඉතුරු වෙන්න අර වැඩිපුර ලිව්ව 45000 ඉවත් කරන්න ඕන. මේකෙන් 45000ක් ඉවත් කරන්න මොකද කරන්න ඕන? හොඳට මතක තියාගන්න ඕනම ගිණුමක හර පැත්තේ තියෙන එකක් ඉවත් කරන්න නම් ඒ ඉවත් කරන්න ඕන ප්‍රමාණය ඒ ගිණුමේ අනිත් පැත්තේ ලියන්න. හර පැත්තේ තියෙන එකක් ඉවත් කරන්න මොකද එහෙනම් කරන්න ඕනේ? බැර කරන්න ඕනේ. මොකද්ද කියන්නේ? ඕනම ගිණුමක හර පැත්තේ තියෙන වටිනාකම ඉවත් කරන්න ඒ ගිණුමට ඒ ඉවත් කරන්න ඕන ප්‍රමාණය බැර කරන්න ඕන. තියෙන පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ ලිව්වනම් හරි. එහෙනම් ඉවත් කරන්න ඕනේ 45000. ඔන්න ගැනුම් ගිණුමට බැර කරනවා 45000. එතකොට ඔන්න ගැනුම් ගිණුමේ 50000න් 45000 අඩු වුණාම
ඉතුරු වෙනවා හර පැත්තේ 5000. ඒක තමයි අපි කිව්ව 5000. ඊට පස්සේ බලන්න මෙන්න නායිමි පාලන. නායිමි පාලනයටත් බැර කරලා තියෙන්නේ 50000යි. ඒකිනුත් 5000ක් ඉතුරු වෙන්න මේ නායිමි පාලනයෙන් ඉවත් කරන්න ඕනේ 45000. බැර පැත්තේ තියෙන එකකින් ඉවත් කරන්න මොකද එහෙනම් කරන්න ඕනේ? මතක් කරන්න. හර පැත්තේ තියෙන එක ඉවත් කරන්න බැර කළා. හර පැත්තේ තියෙන එක ඉවත් කරන්න බැර කළා. එහෙනම් බැර පැත්තේ තියෙන එක ඉවත් කරන්න පුතේ අනිත් පැත්ත ඒ කියන්නේ හර කරන්න ඕනේ. එහෙනම් ඔන්න මේකට හර කරනවා 45000. නායිමි පාලනයට හර කරපු ගමන් 45000. ඔන්න නායිමි පාලනයෙන් ඉවත් වෙනවා 45000. ඉතුරු වෙන්නේ 5000යි දැන් බැර පැත්තේ. එහෙනම් වරද නිවැරදි කරන්න දිස්ස ස්ථාන ගන්නව මොකද්ද? නායිමි පාලන ගිණුමට හර. ඔන්න ලියනවා. ණයහිමි පාලන හර කීයද? 45000යි. ණයහිමි පාලන හර කීයද? 45000යි. ගැනුම් ගිණුමට බැර 45000යි. හරි ලේසි. මේක තමයි අපි අන්තිමේ පොදු ජර්නලේ ලියන්න ඕන උත්තරේ. අපි පොදු ජර්නලේ ලියනවා වරද නිවැරදි කරන්න දීත්ව ස්ථාන. මොකද්ද ලියන්නේ? ණයහිමි පාලන ගිණුම හර 45000යි. ගැනුම් ගිණුම බැර 45000. හොඳට මතක තියාගන්න. අතිරික්තතා දෝෂයකදී කරන්න ඕනේ ගනුදෙනුවේ වැඩියෙන් සටහන් කරපු වටිනාකම මුලින්ම හොයාගන්න. මොකද මුලින්ම කරන්න ඕනේ? වැඩියෙන් සටහන් කරපු වටිනාකම හොයාගන්න. වැඩියෙන් ලිව්ව වටිනාකම හොයාගෙන ඒක අදාළ ගිණුම් වලින් ඉවත් කිරීම සඳහා ඒ ගිණුම් වල ප්‍රතිවිරුද්ධ පැත්ත ලියන්න. එහෙම නැත්නම් ගනුදෙනුවට අදාළ නිවැරදි දිත්ව ස්ථාන ගැනුම් ගිණුම හර ණයින් පාලන බැර කියන දිත්ව ස්ථානේ ප්‍රතිවිරුද්ධ සටහන ලියන්න. මොකද්ද ප්‍රතිවිරුද්ධ? දෙපැත්ත මාරු වෙනවා. ගැනුම් ගිණුම හර කරප එක මෙතන ගැනුම් ගිණුම බැර වෙනවා. ණයිමි පාලන හර බැර කරප එක මෙතන ණයින් පාලන හර වෙනවා. හරි පුතේ. තුන්වෙනි එකට උත්තරේ විදියට ගන්න වෙන්නේ මේක. දැන් මේ ටික ඕනනම් ඔයා හදාගන්න. හදාගෙන තුන්වෙනි එකට උත්තරේ ලියන්න. ණයින් පාලන ගිණුම හර 45000යි. ගැනුම් ගිණුම බැර 45000යි. මේකට සල්ලක්ෂයක් ගන්න පොදු ජර්නලේ ලියලා පොදු ජර්නලේ මේකට සල්ලක්ෂයක් ලියන්න. මොකද්ද? ණයට ගැනුම් වැඩිපුර සටහන් වීම නිවැරදි කිරීම. සල්ලක්ෂයක් ගන්න. ණයට ගැනුම් වැඩිපුර සටහන් වීම නිවැරදි කිරීම. ණයට ගැනුම් වැඩිපුර සටහන් කිරීම නිවැරදි කිරීම. හරිද පුතේ? right. හරි. ඔකේ තියෙනවා අතිරික්තතා දෝෂයට ඉඩ තියලා පහලින් නෝට් එකක් ලියන්න. රතු පෑනේ ලියා ගන්න නෝට් එක. මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා 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 අදාළ ගිණුම් වල මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා අදාළ ගිණුම් වල වැඩියෙන් සටහන් කර ඇති වටිනාකම වැඩියෙන් සටහන් කළ වටිනාකම මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා අදාළ ගිණුම් වල වැඩියෙන් සටහන් කළ වටිනාකම එම ගිණුම් වලින් ඉවත් කළ යුතු වේ. එම ගිණුම් වලින් ඉවත් කළ යුතු වේ. ඒ සඳහා එම ගිණුම් වලින් ඉවත් කළ යුතු වේ. ඒ සඳහා
ඒ සඳහා ගනුදෙනුවට අදාළ නිවැරදි ද්විත්ව ස්ථානයේ ඒ සඳහා ගනුදෙනුවට අදාළ නිවැරදි ද්විත්ව ස්ථානයේ ප්‍රතිවිරුද්ධ සටහන ප්‍රතිවිරුද්ධ සටහන අතිරික්ත වටිනාකමද සමග අතිරික්ත වටිනාකමද සමග අතිරික්ත වටිනාකමද සමග පොදු ජර්නලයේ සටහන් කරන්න පොදු ජර්නලයේ සටහන් කරන්න හරිද right එතකොට ඔන්න තුන්වෙනි එකට උත්තරය අපි ගත්තා හතරවෙනි එක බලන්න රුපියල් 250ක දුන් වට්ටම 2500ක් ලෙස අදාළ ගිණුම් වල සටහන් වෙත දැන් ඔයාට මතක් වෙන්න ඕන පුතේ දුන් වට්ටමට අදාළ ද්විත්ව ස්ථාන මොකද්ද දුන් වට්ටම් ගිණුම හර 250යි කොහෙටද බැර වෙන්නේ ණය ගැති පාලන බැර 250යි ඔකට නිවැරදි එක මෙතන ලියනවා නම් නිවැරදි එක මොකද්ද දුන් වට්ටම් ගිණුම හර 250යි ණය ගැති පාලන බැර 250යි එයා ලියලා තියෙන්නේ කීයද 2500 එයා ලියනවා 2500 250 වෙනුවට එයා ලියන්නේ 2500 250 වෙනුවට ලියන්නේ කීයද 2500 කීයක් වැඩිපුර ලියලා තියෙනවද හරියටම 2250යි 2500 250ක් ඉවත් කරන්න ඉවත් කරපු ගමන් එනවා වැඩිපුර ලිව්ව ප්‍රමාණය කීයද 2250යි එහෙනම් මේ වැඩියෙන් ලිව්ව 2250 ඉවත් කරන්න ඕනේ ඉවත් කරන්න මොකද කරන්නේ ප්‍රතිවිරුද්ධ සටහන දුන් වට්ටම් එකට හර කරපෙක ඉවත් කරන්න දුන් වට්ටම් එකට බැර කරනවා ඔයා තනියම ගාන හදන්න ඕන පුතේ හොඳද හදලා තමයි වීඩියෝ එක බලන්න ඕන දැන් ඉතුරු ටික නැත්තම් අහගෙන ඉඳලා තේරුම් කළාට පස්සේ උත්තරේ ලියන්න තනියම ලියලා ආයෙ බලන්නේ ටික මේක කොට දාගන්න වැරදි නිවැරදි කිරීම අමාරුයි කියන අය අනිවාර්යෙන් මේක හරියට කරගන්න මීට වඩා සරල ක්‍රමවේදයක් නැහැ පුතේ හැබැයි මේකට මේ තමයි සරලම ක්‍රම දැන් දුන් වට්ටම් ගිණුමට හර කළා 2500ක් දුන් වට්ටම් එකෙන් ඉවත් කරන්න ඕනේ 2250 වැඩිපුර ලිව්ව ගන්න දුන් වට්ටම් එකේ හර පැත්තේ තියෙන එක ඉවත් කරන්න මොකද කරන්න ඕනේ අනිත් පැත්තේ ලියනවා ඒ කියන්නේ දුන් වට්ටම් එකට බැර කරන්න ඕනේ 2250 එතකොට දුන් වට්ටම නිවැරදි ණයගැති පාලනයේට බැර කළා කීයද 2500ක් ඒකෙනුත් ඉවත් කරන්න ඕනේ 2250 එහෙනම් ණයගැති පාලනයේට හර කරන්න වෙනවා කීයද 2250 එහෙනම් ලියා ගන්න උත්තරේ හතරවෙනි එකට ණයගැති පාලන ගිණුම හර 2250යි ණයගැති පාලන ගිණුම හර 2250යි ණයගැති පාලන ගිණුම හර 2250යි දුන් වට්ටම් ගිණුම බැර 2250යි right අපි එනවා ඊළඟ වැරදි වර්ගෙට මේක ඇවිල්ලා ඌනතා දෝෂ වචනේ තේරුම මොකද්ද ඌනතා කියන්නේ පුතේ ඌනතා කියන්නේ අඩුවෙන් ලියලා තියෙන්නේ ඌනයි කියන එකේ තේරුම මොකද්ද අඩුවෙන් ලියලා තියෙන්නේ
ඌනතා දෝෂ. අඩුවෙන් ලිව්ව අගයක් නිවැරදි කරන්න යන්න. උදාහරණ පස්වෙනි එක. ණයට විකුණුම් 5000 එම ජර්නලයේ සටහන්ව තිබුණේ 500ක් ලෙසය. 5000 වෙනුවට ලියලා තියෙන කීයද? 500යි. දැන් මගේ පුතේ ණයට විකුණුම් වලට අදාළ ද්විත්ව ස්ථාන මොකද්ද? ඔන්න එයා ලියලා තියෙන එක මම ලියනවා. ණයට විකුණුම් වලට අදාළ ද්විත්ව ස්ථාන ණයගැති පාලන හර. ණයගැති පාලන හර කීයක්ද? 500යි. ණයගැති පාලන හර 500යි. විකුණුම් බැර 500යි. දැන් එයාලා ලියලා තියෙන ද්විත්ව ස්ථාන මොකද්ද? ණයගැති පාලන හර 500යි විකුණුම් බැර 500යි. ඔන්න එයා ලියලා තියෙන්නේ. මොකද්ද ලියලා තියෙන්නේ? ණයට විකුණුම එයා ලියලා. හැබැයි ඇත්තම වටිනාකම කීයද? 5000යි. හරියට ලිව්වා නම් කරන්න ඕනේ ණයගැති පාලන හර 5000යි. විකුණුම් බැර කීයද? 5000යි. හරිද? ඒගොල්ලෝ හරියට කළා නම් කරන්න ඕනේ ණයගැති පාලන හර 5000යි විකුණුම් බැර 5000යි. ඔක තමයි හරියට කළා නම් කරන්න ඕනේ. හැබැයි දැන් අන්තිමේ කරලා තියෙන්නේ මොකද්ද? දැන් කරලා තියෙන්නේ 500 ලියලා තියෙන්නේ. දැන් අපි දන්නවා ණයට විකුණුමක් නිවැරදි කරන්න යන්නේ. නිවැරදි අගය 500 නෙමෙයි. කීයද නිවැරදි අගය? 5000යි. ඌනතා දෝෂ වලින් වෙන්නේ නිවැරදි වටිනාකමට වඩා අදාළ ගිණුම් වල ලියන්නේ මගේ පුතේ අඩුවෙන්. නිවැරදි අගයේ තියෙනවානේ. නිවැරදි අගයට වඩා ගිණුම් වල ලියන්නේ කොහොමද? අඩුවෙන් ලියන්නේ අඩුවෙන්. 5000 වෙනුවට ලියලා තියෙන්නේ 500යි. 5000 වෙනුවට ලියලා තියෙන්නේ කීයද? 500යි. එහෙනම් 5000 වෙනුවට 500 ලිව්වා නම් අපි බලනවා ගිණුම්. මෙන්න ණයගැති ගිණුම. ණයගැති එකේ ලියලා තියෙන්නේ 500යි. 5000 වෙනුවට. මේ 500 5000 කරන්න මොකද කරන්න ඕනේ? මේ 500ට තව එකතු කරන්න ඕනේ 5000 වෙන්න 4500. ඒක මේ අනිත් පැත්ත ලිව්වොත් හරියනවද? අනිත් පැත්ත ලිව්වොත් මෙතන 500 කැපිලා යනවා. ඒ නිසා ගිණුමට එකතු කරන්න ඕන එක ඒ ගිණුමේ නිවැරදි පැත්තෙම ආයෙ ලියන්න ඕනේ. ඒ කියන්නේ ණයගැති ගිණුමේ නිවැරදි පැත්ත කියන්නේ ණයගැති ගිණුමේ හර පැත්තෙම ආයෙ ලියන්න ඕනේ අඩු ප්‍රමාණය. 500 ගාව ඒ පැත්තෙම ලිය වෙනවා 4500. එතකොට මේ 500ට මේ 4500 එකතු වෙලා වටිනාකම හැදෙනවා කීයද? 5000යි කියලා. ඒ වගේම මේ පැත්ත අනිත් ගිණුම විකුණුම. විකුණුම් ගිණුමේ බැර පැත්තේ තියෙන්නේ 500යි. මේක 5000 කරන්න විකුණුම් ගිණුමටත් බැර කරන්න ඕනේ කීයද පුතේ? 4500. දැන් පැහැදිලි. මොකද්ද ද්විත්ව ස්ථාන වෙන්නේ? ණයගැති පාලන හර වෙනවා 4500ක්. විකුණුම් බැර වෙනවා 4500ක්. ණයගැති පාලනයට හර වෙනවා කීයක්ද? 4500. විකුණුම් ගිණුමට බැර වෙනවා කීයක්ද? 4500. පැහැදිලිද වෙන්නේ? හොඳට මතක තියාගන්න ගනුදෙනුවක ද්විත්ව ස්ථාන ලියද්දී වරද සිදු වුණේ කොහෙද කියලා හොයාගන්න ඕනේ. පුතේ ඌනතා දෝෂයකින් වෙන්නේ ගනුදෙනුවේ නිවැරදි වටිනාකමට වඩා අඩුවෙන් තමයි ගිණුම් වල ලියන්නේ. ගනුදෙනුවේ නිවැරදි වටිනාකමට වඩා කොහොමද ලියන්නේ? අඩුවෙන් තමයි ගිණුම් වල ලියන්නේ. එම අඩුවෙන් ලිව්වම ඒ අඩුවෙන් ලිව්ව ප්‍රමාණය ඒ අදාළ ගිණුම් වලට නැවත හර සහ බැර කරන්න ඕනි. right. ඌනතා දෝෂවල අවසානයේ ඔන්න තියෙනවා නෝට් එක ලියන්න ඉඩ තියලා. ලියන්න එතන පොඩි සටහනක්. මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා මෙවැනි
වරදක් නිවැරදි කිරීම සඳහා මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා ගනුදෙනුවට අදාළ නිවැරදි ද්විත්ව සටහන භාවිතා කරමින් 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 ඌන වටිනාකම ගනුදෙනුවට අදාළ නිවැරදි ද්විත්ව සටහන භාවිතා කරමින් ඌන වටිනාකම පොදු ජර්නලය තුල සටහන් කළ යුතු වේ. right හරි පුතේ දැන් අපි ලිව්වා කීවෙනි ප්‍රශ්නට උත්තරේ 5 පහේ මොකද්ද ප්‍රශ්නේ 5 තිබුණේ ණයට විකුණුම් ප්‍රශ්නය අපි ඒක නිවැරදි කළා මෙන්න උත්තරේ ණයගෙති පාලන ආහාර 4500යි විකුණුම් ගිණුම බැර 4500යි 6 වෙනි ප්‍රශ්නේ බලන්න 6 ලද ආයෝජන ආදායම් 11000 ව්‍යාපාරයේ පොත්වල සටහන්ව තිබුණේ 1100ක් ලෙසය ලද ආයෝජන ආදායම් 11000 ව්‍යාපාරයේ පොත්වල ලියලා තියෙන්නේ කීයද 1100ක් විදියට. එතකොට ආයෝජන ආදායම 11000යි ඒත් ලියලා තියෙන්නේ 1100යි කීයක් අඩුවෙන්ද ලියලා තියෙන්නේ 11000න් අඩු කරන්නේ 1100 9900ක් අඩුවෙන්. එහෙනම් ඔයා මේ ටික හදාගන්න. හදලා ගන්න උත්තරේ මොකද්ද උත්තරේ වෙන්නේ? මුදල් පාලන හර 9900යි හේතුව ලද ආයෝජන ආදායම් වලට අදාළ ද්විත්ව ස්ථාන දන්නව නේද? මුදල් හර වෙන්න ඕනේ ආදායම් බැර වෙන්න ඕනේ මුදල් ලැබෙනවා. එහෙනම් ලද ආයෝජන ආදායම් හර මුදල් පාලන හර 9900යි ඊට පස්සේ ලද ආයෝජන ආදායම් බැර 9900යි. ඔන්න උත්තර හදා ගන්න ඕනේ. හොඳද? right. හරි පුතේ. එතකොට වැරදි නිවැරදි කිරීම වල මූලික කරුණු කිහිපයක් තමයි අපි අද මේ වීඩියෝ ක්ලිප් එක ඇතුලේ සාකච්ඡා කළේ. මේ වීඩියෝ ක්ලිප් එකේ වැඩ මෙතනින් අවසන් කරනවා. හැබැයි මේ ශේෂ පිරික්සීමේ සමානතාවයට බල නොපාන වැරදි වල ඔක්කොම ඉවර නැහැ. තව අපිට වැරදි වර්ග 3ක් ඉතිරුයි. ද්විකරණ දෝෂ, මූලධර්ම දෝෂ සහ හිලව් දෝෂ. මේ වීඩියෝ ක්ලිප් එකේ පහලින් අපි නිබන්ධනේ දාලා තියෙනවා. WhatsApp group එකට දාලා තියෙනවා. ඒ නිබන්ධනේ සමස්තයේ තියෙනවා සියලුම වැරදි නිවැරදි කිරීම වලට අදාළ නිබන්ධනේ දීලා තියෙන්නේ. එතකොට මේකේ ඉතුරු වැරදි තුන නිවැරදි කිරීම සහ අභ්‍යාස කිහිපයක් තියෙනවා. ඒ අභ්‍යාසවල අභ්‍යාස අංක කිව්වොත් 13 වෙනි අභ්‍යාසයේ සිට 17 වෙනි අභ්‍යාසය දක්වා අනිවාර්යයෙන්ම ගණන් ටික ඔයා ඉගෙනගන්න තියෙන්නේ. ඔයා හදන්න ඕන ගෙදරින්. ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී අපි ඊළඟ වැරදි තුන සහ අර අභ්‍යාස ටික අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉදිරියේදී අපි හමු වෙමු. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එක like කරලා තියාගන්න. අපි Facebook එකේ වෙනම online group එකක් හදලා තියෙනවා. ඒක join වෙලා ඉන්න. ඔයාලට ඕනම විෂය සම්බන්ධ ගැටලුවකදී ඔයාලට ඔකින් පිළිතුරු ලබා ගන්න පුළුවන්. YouTube channel එක භාවිතා කරලා ඔයාලගේ අධ්‍යාපනය අඛණ්ඩව ඕගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. මේ COVID-19 විතරක් නෙමෙයි ඕනම ප්‍රශ්නයක් අවස්ථාවකදී ඕනම විෂය ගැටලුවකදී ඔයාලට අපේ channel එක භාවිතා කරන්න පුළුවන්. මේ පිළිබඳව ඔබේ යහළුවන් මිත්‍රයින් දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙන්න ඔයාගේ ජයග්‍රහණය අතිවිශිෂ්ට විජයග්‍රහණයක් කිරීම සඳහා අපි සියලුම දැනුම ඔයාලට සපයීමට කටයුතු කරමු. එහෙනම් අද අපි මෙතන නතර කරමු. හැමෝටම ආයුබෝවන් විසරණයි ජය වේවා.